නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන. අද මේ වැඩසටහනේ විශේෂත්වයක් තියෙනවා. වැඩසටහන අවසානයේදී ඔබට තේරෙයි මොකක්ද මේ විශේෂත්වය කියලා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරන්නේ යෝහාන් ඉන්දික මහත්මයා, ඒ වගේම සමම් බණ්ඩාර මහත්මයා සහ විජිත කාලිංග මහත්මයා. මීට මාස 4කට පෙර මිය පරලෝ ගිය ඊ.එම්.කේ බණ්ඩාර පියාණන්ට පින් දෙන්නත්, ඒ වගේම බිසෝ මැණිකේ මෑණියන්ටත් පුංචි මහත්තයා අත්තම්මාටත් සිත ප්‍රාර්ථනා කරන්නත් මූලික කරගෙන අද දවසේ ධර්ම දානය සිද්ධ කරනවා. ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මේ ධර්මයේ මේ ලෝක සත්වයාට බෙදා දීමේ පින්කමට කොටස්කරුවන් බවට පත්වීමේ භාග්‍ය. මෙලොවත් පරලොවත් ඒ වගේම අමා නිවන පිණිසත් මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වෙනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ සන්තෝෂයටපත් වෙන්න. අපි මීට කලින් වැඩසටහනේ කාන්තක විමානවත්ව ඇතුළු ඒ දිවුරුන්ගේ ස්වභාවල් කතා කළා. ඒ කාන්තක දෙවියන්ගේ කතාවේ තියෙනවා අර ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ ගයාවේ වජිරාසනේ දෙව්ලොව පැතිරිලා යනකොට අප්‍රමාණ සතුටට පත් වුණා කියනවා කාන්තක දිව්‍ය පුත්‍රයා. අය ඔහුනේ ඔසවාගෙන ගියේ මහා බෝධිසත්වයෝ අනෝමා ගඟෙන් එතරට පුදුම සන්තෝෂයකට පත් වුණා කියනවා සම්බුදු වුණා කියලා අහලා. අන්නේ ලෞතුරා සම්මා සම්බුදු වුණා කියලා අහලා සන්තෝෂයට පත්වෙච්ච පින තමයි කියනවා ඒ ජීවිතේම සෝවාන් වෙන්න මුල් වුණේ. ඒ ජීවිතේම සෝතාපන්න වෙන්න හේතු වුණේ ඒ පින කියනවා. ඒ විමානවත්වයේ එක තියෙනවා. ඉතින් පින්වත්නි, ඒ නිසා බුදුවරුන්ගේ සම්බුද්ධත්වය ගැන, බුදුවරුන්ගේ අසිරිමත් ඥාන සමුදාය ගැන සන්තෝෂයට පත්වීම අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. අද අපි බලමු කුමක්ද අද අපිට ඉගෙන ගන්න තියෙන දිව්‍ය විමාන කියලා. අනේක වර්ණ දිව්‍ය විමාන කියලා තියෙනවා. මේ දිව්‍ය විමානේ හරි ආනුභාව සම්පන්නයි. ඒ වගේම බොහෝ සැප සම්පත් තිබෙන දිව්‍ය අප්සරාවන් පිරිවරාගත් ආනුභාව සම්පන්න මහා අධිපතිකම් දරන දිවි රාජ්‍යයක් වාසය කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ දෙවියන්ගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කුමක්ද ඔබ කරපු පින කියලා අහපු ප්‍රශ්නෙට මේ ඒ දිව්‍ය රාජයා මේ විදිහට උත්තර දුන්නා. ස්වාමීනි, මං ඉස්සර සුමේධනන් ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා හිටියා. මං මාර්ගඵල අවබෝධ රහිත පෘථග්ජන කෙනෙක් වයි හිටියේ. ඒ මං 7 අවුරුද්දක් මහාන වෙලා හිටියා. ඒ අටලෝ දහමින් කම්පා නොවන සසර සැඩපහරින් ඈතර වුණ මාර්ග සෙනඟ ජයගත් ඒ සුමේධ ශාස්ත්‍රූන් වහන්සේ පිරිනිවන් පාවදාලා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් රන්දැලින් කරවන මණික් කොබ්බපු ස්තූපයට මං පහන් සිතින් යුතුව වන්දනා කළා. මං පූජා කරගත්තු දානයක් නැහැ. දන් දෙන්න තරම් දෙයක් මට තිබුණෙත් නැහැ. නමුත් මං අනික් අයව දන් දීමේ සමාදන් කෙරෙව්වා. පිදිය යුතු උතුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලොවින් චුතව ස්වර්ගයේ උපදින්න පුළුවන්. මං කරගත්තේ ඒ පින්කම් විතරයි. ඒ පුණ්‍ය විපාකයෙන් තමයි මම මේ දිව්‍ය සැප විඳින්නේ. තවතිසා දෙව් පිරිස මැද මං සතුටු වෙනවා. ඒ පිනේ විපාක තවමත් අවසන් වුන්නේ. මෙයා මහාන වෙලා ඉඳලා තියෙන මේ දිව්‍ය රාජයා සුමේධ බුදුරජාණන් වහන්සේ කාලේ කල්ප 30000කට කලින්. ඊට පස්සේ අවුරුදු 7ක් තමයි හොඳට මහානකම කරගන්න ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට මේ විශාල මානසික වික්ෂිප්ත බවක් ඇවිල්ලා මෙයාට සිවුරු අරින්න සිද්ධ වෙලා. ඊට පස්සේ කවදාවත් සිවුරු ඇරපු ගැන මෙයා සතුටු වෙලා නැහැ. හැබැයි මෙයා සිවුරු ඇරපු දවසේ ඉඳලම
එක දිගටම Taman රැක්ක සීලියක් තියෙනවා සීලිය අඩු කරලා නැහැ. බ්‍රහ්මචාරීවම ඉඳලා තියෙනවා. ඊට පස්සේ කළා තියෙන්නේ හිත සනසා ගන්න. ඇයි හිතට මේ සිවුරු ඇරපෙක ගැන මොහොතක්වත් ජීවිතේට දැන් හොඳයි කියලා හිතිලා නැහැ. ඉතින් ඒ නිසා මෙයා කළා තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුමේධ තථාගත බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයේ වන්දනා කර කරම ඉඳලා. මෙයාට මල් පූජා කරන්න, පිරිකර පූජා කරන්න, තෙල් පහන් දල්වන්න කිසිම දෙයක් මෙයාට කරගන්න බෑ. එච්චරම මෙයා නැති බැරි කෙනෙක්. ඊට පස්සේ මොනවාරි සංසාරේ කරපු දෙයක් වෙන්න ඇති. යාට අවුරුදු 7යි මහානකම කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මොකද උනේ? මෙයා අන් අයට දන් දීමේ සමාදන්. ඉතින් මිනිසුන්ට කියනවා දන් දෙන්න, මෙහෙම පින් තියෙනවා, විපාක තියෙනවා කියලා අන් අය පින් කරන්න යොමු කරවලා. මෙයාට දෙන්න කියන්න මොකුත් නැහැ. අන් අය යොමු කරවලා. ඒකේ විපාක වශයෙන් ඒ ජීවිතෙන් චුත වෙලා දෙව්ලොව ඉපදුනා. කල්ප 30000ක් දෙවි මිනිසුන් අතර ඉපදී එනවා ගෞතම බුද්ධ ශාසනයේ දිව්‍ය ලෝකේ. තවම ආයුෂ ඉවරයක් නැහැ කියනවා. කල්ප 30000ක්. මෙහෙමත් පින්වල විපාක තියෙනවා පින්වතුනි. ඉතින් ඔය අවුරුදු 7ක් මහානකම හොඳට කරලා ඒ වාගේ විපාක නම් මුළු ජීවිත කාලෙම උතුම් පැවිදි ජීවිතය ආරක්ෂා කරගත්තොත් ඒ තෙරුන් වහන්සේලාට කොච්චර ආනුභාවයක්ද? ඒ ආනුභාවයෙන් බොහෝ දෙනා සසරින් එතර වෙනවා. ඒ වගේම බොහෝ සැප සම්පත්තියට යහපතටපත් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔබත් ඒ කරුණු කාරණා තේරුම් ගන්න ඕන. ඊළඟට තමයි මේ ඒ දෙවියා හරි මේ කාරණාවක් කියනවා සතුටුදායක පිදිය යුතු උතුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න. එතකොට මෙලවින් චුතව ස්වර්ගයේ උපදින්න පුළුවන්. ධාතුන් වහන්සේලාට හොඳට වන්දනමාන පුද සත්කාර කරන අයට දෙව්ලොව වෙනම වෙන් වෙලා තියෙනවා ඒ අයට. ඒ නිසා ධාතුන් වහන්සේලාට වන්දනා කරගන්න ලැබුණම මම හිතනවා ගොඩාක් අපේ ලංකාවේ මිනිස්සුන්ට ලොකු යහපතක් තියෙනවා ධාතුන් වහන්සේලා වඳින්න ලැබෙන එක. මිනිස්සු ඇත්තටම තෘප්තිමත් නැතුවම ධාතුන් වහන්සේලා වඳිනවා. හේතුව කොයි තරම් ධාතු ප්‍රදර්ශන තියෙනවා කියලා කිව්වත් සෑහීමකටපත් වෙන්නේ නැතුව යන් තාක් වේද ඒ තාක් කොයි තරම් දුර ගිහිලා හරි මිනිස්සු ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ඒක මේ ලංකාවේ සිංහල ජනතාවට ලැබිච්ච විශාල වරප්‍රසාදයක්. අනෙක ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ වැඳ පුදා ගන්න ලැබෙනවා. ඔබ කී ගමනක් නම් වැඳලා තිනවද? ඔබට කොච්චර වාසනාවක්ද ඒක? උතුම් දලදා වහන්සේ, ගිරිවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ ආදී උතුම් ධාතුන් වහන්සේලා කොයිතරම් ඔබ වැඳලා තිනවද? උතුම් ධාතු ප්‍රදර්ශන වලදී කොච්චර මලින් පහනින් පූජා පවත්වලා තිබෙනවද? ධාතුන් වහන්සේලා ගැන කවර කතාද? රම්මැලි සෑයේ කොත් වහන්සේ චූඩාමාණික්‍ය වඩම්මන කොටත් ලක්ෂ සංඛ්‍යාත පිරිස් චූඩාමාණික්‍යටත් වන්දනමාන කරනවා. ඒ නිසා ඒවා සුළුපටු දේවල් නෙවෙයි. ඉතින් මේ බලන්න මේ ධාතු වන්දනාව, ස්තූප වන්දනාව කොයි තරම්නම් මේ මිනිස්යාට යහපත පිණිස පැවතුනාද මේ උතුම් දිව්‍ය රාජ්‍යය එයයි කියන්නේ. ඉතින් ඒ නිසා ඔන්න මේ දිව්‍ය විමානය අපි ඊළඟ දිව්‍ය විමානය ගැන බලමු. මේ දිව්‍ය විමානයේ විස්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච අපි කවුරුත් දන්න කාරණාවක්. ඒ තමයි මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා පින්වත්නි ඒ මට්ට කුණ්ඩලී කතාවස්තුව සම්පූර්ණයෙන්ම දිවසින්දුට බියකරු සසර සතර අපාය ගැන විස්තර කරද්දී ඒ කතාව අපි ඔබට කියලා දුන්නා. දැන් සුළුවෙන් මතක් කරන්නම්. මේ බ්‍රාහ්මණයා මට්ට කුණ්ඩලී පුතාගේ තාත්තා අදින්න පුබ්බක දෙන්නේ නැති කෙනා. ඉතින් මෙයාගේ පුතාට අසනීපයක් හැදුණා. ඒ අසනීපේ හැදුනට පස්සේ වෛද්‍යවරු ගෙන්වා වෛද්‍යවරු කිව්වා මෙයාව බේරගන්න අමාරුයි. නමුත් බෙහෙත් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ මෙයාගේ තියෙන ලෝභකමටම මේ දොස්තරලත් බෙහෙත් ලෙඩේ වැඩි වෙන විදිහට බෙහෙත් කිව්වේ. ඇයි අපි ළඟට ආයෙ අරන් එයි කියලා. නමුත් ලෙඩේ වැඩි වුණාට අදින්න පුබ්බක මට්ට කුණ්ඩලි වරගෙන ගියේ නෑ. ඔහුට ඇයි මට්ට කුණ්ඩලි කියන්නේ? කනට පළඳලා තිබ්බ ආභරණේ රංකරුවෙකුට දීලා හැදුවේ නෑ. තියෙන රත්තරන් ටිකත් හලලා මොට්ට කරලා ඒකට පොඩි සිදුරක් හදලා කනට පැලඳුවා. එච්චර ලෝභයි මේ මිනිස්සයා. ඊට පස්සේ මේ අදින්න පුබ්බක දරුවා මැරෙයි කියලා මිනිස්සු මලගමට ආවොත් එහෙම ගේ ඇතුට එන නිසා
ගේ ඉස්සරහා පිළිකන්නේ තියලා තිබ්බා. ගේ ඉස්සරහා පිළේ අයිනක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් එදා දුටුවා මේ මට්ට කුණ්ඩලී අද මැරෙනවා දුගතිය උපදින්න තියෙන්නේ. හැබැයි මට්ට කුණ්ඩලීට විශේෂ හැකියාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේට පහදින්න පුළුවන් දැක්කොත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලී එළියේ ඉඳින් ඒ නිවසට වැඩම කළා මිනිස්සු ඇතුලේ. ඊට පස්සේ මට්ට කුණ්ඩලී බිත්තිය පැත්තට හැරිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුද්ධ රශ්මී ධාරාව බිත්තියට හෙළුවා. ඒ බිත්තියේ දෙදුලන ඒ රශ්මි ධාරාව දැකලා කවුද මේ කියලා අමාරුවෙන් අනිත් පැත්ත බලනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි 80 යංජනයන්ගෙන් සුසැදි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිලෙන රම් පර්වතයක් වගේ දිලිසෙන රන් සිලුවක් වගේ ගිනි සිලුවක් වගේ බුදුරජාණන් වහන්සේ ආනුභව සම්පන්නව වැඩ සිටිනවා දුටුවා. උන්වහන්සේ ඉන්න දිශාවට සාදු කියලා වන්දනා කරගත්තා. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළා. බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියේ යම් තැනකද එන් පස්සේ මේ මට්ට කුණ්ඩලී එතනින් මිය ගියා. මිය ගිහිලා මහා ආනුභව සම්පන්න විශාල සැප සම්පත් වලින් සුසැදි දිව්‍ය අප්සරාවන් ලක්ෂ ගණනක් පිරිවරාගත් දිව්‍ය විමානයක පහළ වුණා. ඊට පස්සේ ඒ අතරතුර දැන් මට්ට කුණ්ඩලී මැරුණාට පස්සේ අදින්න පුබ්බක බමුණ සෝහනට ගිහිල්ලා පුතා වලේ දාලා ඒ සෝහනේ පස්ස බදාගෙන අඬනවා. මට්ට කුණ්ඩලී අනේ නැගිටපන් මගේ පුතේ කියලා. එයාට ශෝකේ ගැහුවේ පුතා මැරුණාට පස්සේ. ඊට පස්සේ මේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා මේක දිවසින් දැක්කා. දැකලා කල්පනා කළා මේ මිනිස්සයා ඉන්න තාක්කල් බෙහෙතක්වත් දුන්නේ නැහැ. ඉච්චර ලෝභ කමින් හිටියා. දැන් පස් ටිකක් බදාගෙන අඬනවා. නමුත් පව් මේ මිනිස්සයාට මම මොකක් හරි පිළිසරණක් වෙන්න ඕන කියලා ඒ මට්ට කුණ්ඩලීගේ ස්වභාවයම වෙස්මාරු කරගෙන මේ ආභරණ පළඳගෙන ඇවිල්ලා අර සෝනෙම යහපැත්තේ හයියෙන් අඬන්න ගත්තා ඉකිග ගහ. අනේ ඉර අනේ හඳ අනේ ඉර අනේ හඳ කිකි අඬනවා. ඊට පස්සේ අදින්න පුබ්බක දැන් අඬ කඳුළුනේ ආයෙ රූපයක් දිහා බලන්නත් විදියක් නැහැ. ළඟ කවුරු හරි පොඩි එකෙක් අඬනවා වගේ දැනුණා. ඉතින් තමන් සෝහන බදාගෙන අඬ ගන්න ගමන් මේ කවුද ඔය අඬන කෙනා? උඹ මොකද අඬන්නේ? ඊට පස්සේ කිව්වා අඬන්නේ උඹ මගේ දරුවා නැති ශෝකයෙන් මං අඬ ඉන්නේ. මගේ දරුවා නැති ශෝකේ මට දරුවා නැති වුණාට පස්සේ ලෝකෙ කිසි දෙයක් ඕනේ නැහැ. මං ගාව තියෙන සකල වස්තුව උඹට දෙන්නම්. උඹත් අඬන එක නතර කරපන් කියලා අර ළඟ ඉන්න කෙනාට කියනවා අදින්න පුබ්බක. ඊට පස්සේ කියනවා අනේ මම මේ අඬන්නේ මට කරත්තයක් රත්තරනින් හම්බුණා. එකට රෝද දෙකක් ඕන. අදින්න පුබ්බක කිව්වා මං එහෙනම් රත්තරණි මැණික් කොබ්බල රෝද දෙකක් උඹට හදලා දෙන්නම්. ඊට පස්සේ කිව්වා අනේ මට එපා. මට ඕනේ මගේ කරත්තෙට ඉරයි හඳයි දෙක තමයි රෝද දෙකට ඕනන්නේ. ඊට පස්සේ මට්ට කුණ්ඩලී අඬන එක නැවැත්තුවා. නවත්තලා කිව්වා "ඒ මෝඩයෝ. උඹ නම් මේ අඬලාම මැරිලා යනවා. උඹට කවදාවත් ඉර හඳ දෙක ගන්න පුළුවන්ද මිනිස්සුયો" කිව්වා. ඊට පස්සේ කිව්වා "එම්බා බ්‍රාහ්මණය. ඉර හඳ දෙක අපිට ඇස් දෙකට පේනවා. ඒ පේන දෙක ඉල්ලයි මම මේ අඬන්නේ. ඔහේ මේ පුතා නැගිටපන් කියන්නේ දැන් මොකක්ද ඔහෙට පේන්නේ? නොපෙනෙන දෙයකට අඬන ඔහෙද පෙනෙන ඉර හඳට අඬන මන්ද මෝඩ කියලා ඇහුවා. ඒක කියනකොට මට ශෝක උල කියන එක ගැලවුණොත් එහෙම ශෝකේ නැති වෙනවා. ඒ මට්ට කුණ්ඩලීගේ ශෝක හුල නැති වුණා. ඊට පස්සේ මට්ට කුණ්ඩලී සම්පූර්ණ වෙනස් වුණා. මේ අදින්න පුබ්බක. ඊට පස්සේ කිව්වා මේ හරි පුදුම වැඩන්නේ මගේ හිතේ තිබ්බ ශෝකේ නැතුණානේ උඹ ඕක කියපු ගමන්. එම්බා පුත්‍රය උඹ හරි සුන්දරයි. උඹ දිව්‍ය අපේ පුත්‍රයා වගේමයි. උඹ දෙවියෙක්ද කවුද මිනිස්සෙක්ද? ඊට පස්සේ කිව්වා මං තමයි ඔබගේ නැතිවෙච්ච පුතා. දිව්‍ය විමානයෙන් පෙනී හිටියා. ඊට පස්සේ කිව්වා මේ මං ඉපදුනේ තවතිසාවේ කිව්වා. ඊට පස්සේ කිව්වා මේක විශ්වාස කරන්න අමාරුයි. ඔබ දීපු දානයක්, රැකපු සීලයක්, කරපු පිනක් අපි ජීවිතේට දැකලා නැහැ. ඉතින් මට හරි පුදුමයිනේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ මම මේ යන වෙලාවේ අපගේ ගෙදර මිඳුලට වැඩම කළා. උන්වහන්සේගේ රශ්මි ධාරාවෙන් සතුටුන මම උන්වහන්සේ දෙස බල්ලා වන්දනා කළා. බලන්න කිව්ව එක වන්දනාවක එක චිත්ත ප්‍රසාදයක තියෙන අනුභවය. මන් දැන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ආනුභව සම්පන්නව බැබලී ඉන දිව්‍ය රාජ්‍යයකෝ.
ඊට පස්සේ කිව්වා එක වන්දනාවකින් එක පැහැදීමකින් ඔහොම වෙනවද? ඊට පස්සේ කිව්වා මේවා පුදුම සහගත නෑ කිව්වා. ඒ මහා කාරුණික අපමණ ගුණයෙන් බබලන තථාගත බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨයි. අග්‍ර දෙයකට පැහැදුනාට පස්සේ අග්‍ර විපාකය ලැබෙනවා. එම්බා ගෘහපතිය මම නුඹටද කියන්නේ මේකයි. බුදුන් සරණ යන්න. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න. ආර්ය මහා සංඝරත්නය යන්න. සරණ යන්න. දිවි හිමියෙන් ඔබත් තෙරුවන් සරණ යන්න. ඔබගේ පරලොව ජීවිතේ දුගතියක් වෙන්නේ නැහැ. මං සුළු මොහොතක් පැහැදිලා මට මෙච්චර සම්පත්තියක් ලැබුණේ. එම්බා බ්‍රාහ්මණේ මං නුඹට කියන්නේ සත්තු මරන්න එපා. සොරකම් කරන්න එපා. වැරදි කාමසේවනයේ දෙන්න එපා. බොරු කියන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. ඔය පංචශීලයේ ඔබ හික්මෙන්න. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආන් විහිරි වැඩ සිටිනවා. එම්බා බ්‍රාහ්මණය නුඹ යන්න. ඊට පස්සේ ආදින්න පුබ්බ කිව්වා මම දැම්ම යනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කියන ඔබද යන්න. මමත් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න එනවා. ඉතින් මහා සේනාවක් එක්ක අදින්න පුබ්බක බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ගිහිල්ලා වන්දනා කළා. ස්වාමීනි එකම වන්දනාවකින් එකම චිත්‍ර ප්‍රසාදයකින් දුගතියන්ට පවා ඉන්න සත්වය සුගතිය යනවද? ඇයි අදින්න පුබ්බක ඔබ අද දුටුවේ නැද්ද? ඔබත් එක්ක මේ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කතා කළේ නැද්ද? ස්වාමීනි කතා කළා. ඒ වෙලාවම මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පිටුපසින් පෙනී හිටියා. අනිත් අයට පේන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අදින්න පුබ්බකයන්ට ධර්මයේ දේශනා කළා. ඒ මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයාත් අදින්න පුබ්බකත් ඒ පිරිවරත් සියලුම දෙනා සෝවාන් වුණා. ආරම්භය මොකද්ද? බුදුන් සරණ යෑම. බුදුන් සරණ යෑම. දැන් තේරෙනවද මේ කට කැඩෙනකල් තෙරුවන් සරණ ඵලයල්ලා කියලා කියන එකේ අර්ථය? සුගති රැකවරණයක් සැලසෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ සනාතන රැකවරණයක් සැලසෙනවා. මේ තෙරුවන් සරණ යන්නේක පන්සිල් රකින්න එක සුළු දෙයක් නෙවෙයි. ඒක හැල්ලු කරන්න එපා. ඒක සුළු දෙයක් කියලා හිතන්න එපා. ඒක පුදුම සහගත රැකවරණයක් මේ තෙරුවන් සරණ යෑමයි පංචශීලී සුර කෙනෙක්යි. ඉතින් ආන්නේ සිද්ධිය තමයි මට්ට කුණ්ඩලී විමානවත්තුවේ අද අපිට මේ විදිහට කියවන්න ලැබෙන්නේ. තවත් තියෙනවා විමානවත්තුවක්. මේ විමානවත්තුවත් අපි මීට කලින් කියවලා තියෙන එකක්. ඒ තමයි සේරිස්සක විමානවත්තුව. මේක මේ දිවසින්දුට බියකරු සසර කියන දහම් වැඩසටහනේ අපි මේ කතාව කියෙව්වා. ඒ තමයි පායාසි කියලා රජ කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ඒ පායාසි රජුරු හිටපු රාජ්‍යයට කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ වැඩම කළා. මේ පායාසි රජුරු මෙලොවක් පරලොවක් පිළිගන්න කෙනෙක් නෙවෙයි. පිනක් දහමක් පිළිගන්න කෙනෙක් නෙවෙයි. කර්මයේ විපාක තමන් කරා එනවා කියලා පිළිගන්න කෙනෙකුත් නෙවෙයි. මැරිලා උපදිනවා කියලා පිළිගන්න කෙනෙකුත් නෙවෙයි. ඉතින් කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ මේ ගමට වැඩිය ගමන් ඒ රජුරු හිතුවා මේ දැන් මේ ශ්‍රමණයා ඇවිල්ලා දැන් මිනිසුන්ට කියයි මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා පින් තියෙනවා පව් තියෙනවා ආයෙ උපදිනවා කියලා. ඒව කොහෙද අපේ මේ පැතිවල ඒ බණ බෑ කිව්වා. මම දැන් ගිහිල්ලා ආපු තැනම කට ලොක් කරන්න ඕන කියලා පිරිස පිරිවරාගෙන ගිහිල්ලා කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේට කිය හිටියා ශ්‍රමණය මේ මෙලොවක් පරලොවක් තියෙනවා කියලා එහෙම බණ කියනව නෙවෙයි කිව්වා. ඊට පස්සේ කිව්වා ඔබ මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැද්ද? නැහැ කිව්වා. කොහෙද ඇහුවා පරලොව කියලා එකක් තියෙන්නේ. ඊට පස්සේ කිව්වා ඉරහඳ දෙවිවරු ගැන මිනිස්සු කතා වෙනවා ඇහිලා නැද්ද? ඉර දෙවියෝ සඳ දෙවියෝ කියලා. ඒවනම් ඉස්සර ඉඳලා අපේ પરම්පරාවල තියෙනවා ඉරහඳ දෙවියෝ කියලා. ඉරහඳ දෙවිවරු ඉන්නේ මේ ලෝකෙද පරලෝකෙද? පරලෝක කියන්නේ පෙනෙන්නේ නැති ලෝකේ. ඊට පස්සේ කිව්වා පරලෝකේ කියලා. ඉතින් එහෙනම් ඔය දැන් ඉස්සලා කිව්වේ පරලොවක් නැහැ කියලා. ඉස්සලා කිව්වේ පරලොවක් නැහැ කියලා. ඉතින් දැන් මෙලොවක් පරලොවක් තියෙනවා කියන එක ඔබගේ කටෙන්ම ඔප්පු වෙනවානේ. ඒ වචනේම රජ්ජුරුවන්ගේ හිත වෙනස් වුණා සම්පූර්ණයෙන්ම. ඒත් කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ කතා කරන විලාසය සහ ලස්සන නිසා ඒ රජ්ජුරුවෝ කිව්වා ඔය කිව්වට මම පිළිගන්නේ නැහැ කියලා මේ ඒ පායාසි රජ්ජුරුවෝ මේ තව ඇහුවා. විශාල ඒක පායාසි රාජඤ්ඤ සූත්‍රය කියලා මේ දීඝනිකායේ තියෙන එක බලන්න හරි ලස්සනයි. ඊට පස්සේ කොහොම හරි කුමාර කශ්‍යප මහ රහතන් වහන්සේ නිසා දමනය වෙලා මොහු තෙරුවන් සරණ ගියා. ගිහිල්ලා දන් දුන්නා. උත්තර විමානවත් විදි අපි ඒක කිව්වා මීට කලින්. ඊට පස්සේ දන්ශාලාව උත්තර මානවකයාට බාර දුන්නේ
තමන් දන්ශාලාවට ගියෙත් නැහැ. තමන්ගේ අතින් දන් දුන්නෙත් නැහැ. කොහොම හරි තෙරුවන් සරණ ගිය පිනටයි දන් දීමට යොමු කරපු පිනටයි චාතුම් මහරජික දෙවියන් අතර සෙම්පතියෙක් වෙලා ඉපදුණා. ඊට පස්සේ වෙසමුණි දිව්‍ය රාජයා ඔහු කාන්තාරේ වෙසමුණි දිව්‍ය රාජයා ඔහු කාන්තාරේ ඒ කියන්නේ අරාබි රටවල මැද පෙරදිග ඒ අරාබි රටවල් වල ඒ මේ තෙරුවන් සරණ ගිය අය ආරක්ෂා කරන්න පත් කළා වෙනම සෙම්පතියෙක් විදියට. අදටත් අරාබි මැද පෙරදිග රටවල් වල වාසය කරන අය ඔය සේරිස්සක දෙවියන් පින් දෙන ඕන. ඒ දෙවියන්ගේ නම සේරිස්සක. ඉතින් සේරිස්සක දෙවියා ඒ දිව්‍ය විමානයේ පහළ වුණා. ඒ දෙවියා ගාවම්පති මහරහතන් වහන්සේට මුණ ගැහුණා. මොකද හේතුව ඒ සේරිස්සක කියන්නේ මහාරි වෘක්ෂයට. මහාරි ගස් වලින් සම්පූර්ණයෙන් මේ දිව්‍ය විමානේ බබලනවා. ඒකයි සේරිස්සක විමානය කියන්නේ. මේ විමානේ මොහුටම පහළ වෙච්ච එකක් නෙවෙයි. මේ විමානේ මීට කලින් දෙවියෙක් හිටියා. ඒ දෙවියා මේ විමානෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා ගවම්පති කියලා. විමල සුභාව පුණ්‍යජී ගවම්පති කියලා යසකුල පුත්‍රයාගේ යාළුවෝ 4 දෙනාන් එක්කෙනෙක්. ගවම්පති ස්වාමීන් වහන්සේ අරහත් වෙටපත් වුණා. ගවම්පති මහරහතන් වහන්සේ හරි 이르දි සම්පන්නයි. ගවම්පති මහරහතන් වහන්සේ දවසක් ගඟක් ළඟ වැඩ ඉන්නකොට උන්වහන්සේ දිවසින් දැක්ක ඒ ගඟේ උඩ ආරම්භයේ මහ විශාල වර්ෂාවක් එනවා. ඊට පස්සේ උන්වහන්සේ දැක්ක ගඟේ පහළ ගඟ අයිනේ මිනිස්සු උත්සවයක් කරනවා. කෝටි ගාණක් මිනිස්සු ඒ උත්සවේ ඉන්නවා. ඉතින් ගවම්පති මහරහතන් වහන්සේ දැක්කා ඒ ගඟේ වතුර ටික ආවොත් අර මිනිස්සු ඔක්කොම ගහගෙන යනවා. උන්වහන්සේ කරුණාවෙන් මොකද කළේ? ඉරිදියක් කළා. ගඟ ගලන්නේ නැහැ. ගඟ තියෙන විදිහටම තියෙනවා, ගලන්නේ නැහැ පහළට. යම්කිසි භික්ෂුවක් ඉරිදි බලයෙන් ගලන ගඟ නැවතුවා නම් ඒ භික්ෂුවට කියන්නේ ගවම්පති මහරහතන් වහන්සේ කියලා. ගවම්පති මහරහතන් වහන්සේ විවේක වේලාවට ඒ සේරිස්සක විමානයට වඩිනවා. ඉතින් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ මේ විමානයට යනකොට දුටුවා මේ දිව්‍ය රාජයෙක් පහළ වෙලා ඉන්නවා. ඔබ කවුද? මං අර පායාසි රජුරු. පින්දහම් කළේ නෑනේ. අනේ ස්වාමිනේ මිත්‍යා දෘෂ්ටියෙන් හිටියේ නමුත් කුමාර කස්සප මහරහතන් වහන්සේ මාව බේරාගත්තා. ඊට පස්සේ තමයි කිව්වේ උත්තර මානවකයා දැන් ඉපදිලා ඉන්නේ තවතිසාවේ. මම මේ චාතුම් මහරජික ඉපදිලා ඉන්නේ. ඉතින් හැබැයි තව විස්තරයක් තියෙනවා. ගාමපති මහරහතන් වහන්සේ කලින් ජීවිතේ ඒ විමානේ පහළ වුණේ අතීතේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට මම හිතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේට මේ මහරි ගස් වලින් මණ්ඩපයක් හදලා දීලා උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිලාවට පස්සේ විවේකයෙන් ඉන්න මහරි ගහක් හදනවා. ඉක්මනට හැදිලා හෙවණ එන්න. ඒ පින්බලයට තමයි මේ දිව්‍ය විමාන ලැබුණේ. දැන් බලන්න හෙවණට ගහක් හිටවීමේ පුණ්‍ය විපාකය. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඒ දිව්‍ය විමානේ පහළ වෙලා ඒ සේරිස්සක දෙවියා ගාමපති මහරහතන් වහන්සේට මුණ ගැහිලා මේ ඒ කතා බහ කරපු එකත් ඒ සේරිස්සක දෙවියාට වැලි කතරේදී මිනිස්සු මුණ ගැහිලා ඒ මිනිස්සු ටික තෙරුවන් සරණ ගියේ එතන කරන වෑමියෙක් ඉඳලා මේ මිනිස්සු බේරගත්ත විස්තරේ අපි මේ දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහනේ කතා කළා. ඒ සේරිස්සක දෙවියන් දිව්‍ය ලෝකෙ ඉපදිලා තමන්ගේ පුණ්‍ය මහිමේ කියන විස්තරේ තමයි සේරිස්සක විමානවත්වයේ තියෙන්නේ. තව එක විමානවත්වයක් තියෙනවා. මේ දිව්‍ය විමානේ මැණික් වලින් කරලා තියෙන්නේ යොදුන් 12ක් පැතිරිලා තිබෙනවා. කාමර 700ක මැණික් මාලිගාවක් ඒ දෙවියන්ට පහළ වෙලා තිබෙනවා. දිව්‍ය වීණා සහිත පංචතූර්ය නාදයෙන් අනිත් දිවිවරු දිව්‍යාංගනාවෝ ඒ දෙවියන්ව සතුටු කරනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාව ඇහුවේ. මේ මෙච්චර අධිපතිව විඳින පුණ්‍ය කර්මය මොකක්ද කියලා. ඊට පස්සේ ඔහු මෙහෙම කියනවා. සුගතයන් වහන්සේගේ ස්තූපයට පිළිවෙලක් නැතුව මල් පූජා කරලා තිබුණා. මං ඒවා ලස්සනට සකස් කළා. බුදු ගුණ මානසිකාරයේ හිතේ පිහිටුවා ගත්තා. ඒ මම මහා ඉරිදී ඇතිව මහා අනුභව ඇතිව දිව්‍ය වූ කාම ගුණයන්ගෙන් දැන් සතුටු වෙනවා. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන් මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීති උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහා අනුභව සම්පන්න වූ පින්වත් ස්වාමීන් වහන්සේ මිනිස් ලෝකයේදී ඕක තමයි මං කරගත්තේ. ආනුභව සම්පන්නව බැබලි ඉන්න පින ඕකයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. කාශ්‍යප තථාගත බුදුරජාණන් වහන්සේගේ
රන්වන් සෑයි මල් ආසනේ මල් ওই තැන් තැන් වල තිබිලා අනිත් ඔය මිනිස්සු තියනවනේ ඔහේ ගිහිල්ලා තියනවනේ මල්. දැන් තමයි යාන්තම් මල් ටිකක්වත් පිළිවෙලට තියන්නේ. ඉස්සර මම දැකලා තියෙනවා මිනිස්සු shopping එකෙන් මල් ටික ගෙනියලා shopping එකේ කට වටේට මේවා කරලා එහෙම මල් ආසනේ තියෙනවා. ඊට පස්සේ මොකක් හරි කොළ ගොට්ටකට මල් ටිකක් ගන්නවා. ඒ කොළ ගොට්ට පිටින්ම තියෙනවා. දැන් තමයි ටික ටික අර කට්ටිය පිළිවෙලකට අර ලස්සනට මල් ටිකක් තියන් ටිකක් ඉගෙනගෙන තිනවා යාන්තම් දැන් නම්. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත් අපිලිවලට මල් එහෙම ආසනේ තියනවා දැකලා මේ මානවකයා මේ තරුණයා කළා තියෙන්නේ සෑය වන්දනා කරලා බුදු ගුණ සිහි කර කර ඉතිපිසෝ ගාථාව සිහි කර කර වෙන කතා වෙන දේවල් නැහැ. ඒක සිහි කර කර ලස්සනට පාඩුවේ වෙන ඒවා නැහැ. දැන් අද එහෙම නෙවෙයි චෛත්‍ය මලකට මල් තියන්න ගියාම කවුද යන්නේ? කවුද ආවේ? අරයද මෙයාද? මෙලොව සිහි කල්පනාවක් නැහැනේ. තමන් කරන වන්දනාව හරියට කරන්නේ නැහැනේ. තමන් පාඩුවේ කරන්නේ. ඊට පස්සේ තමන් මල් තිතිය ඉන්නකොට ළඟ කවුරු හරි ගියොත් එන්න ඔයාලත් මල් තියන්න. තමන්ගේ වැඩේට සිහිය පිටවන්නේ නැහැ. ඊට පස්සේ දැන් මෙයා කලේ හොඳට මේ මල් ටික බුදුගුණ සිහි කර කර පාඩුවේ ලස්සනට තිබ්බා. තියලා වැඳලා ආවා. මෙයාට ඒක තමයි මතක. බලන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ දෙව්ලොව උපන්නේ. අපේ බුද්ධ ශාසනයේ දිව්‍ය ලෝකේ. මේ පොළොව ගව් 7ක් වැඩෙනකල් දෙව්ලොව. ඒතර කොච්චර පැහැදීමක් කොච්චර මානසිකාරයක් ඔහු තුල තියෙන්න ඇතිද? ඉතින් ඒ නිසා අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් විඳගෙන ඔහු සිටිනවා. මොගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වදාලා බුදුරජාණන් වහන්සේ මේ කතාව අර්ථෝපපත්ති වශයෙන් රැගෙන මේ කර්මඵලය ගැන භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවා. ඒ විදිහට තමයි විමානවත්ව තියෙන්නේ. මොකද්ද මම අද කිව්වේ මේ දහම් වැඩසටහනේ විශේෂත්වය කියලා. ඊළඟට තියෙන්නේ විමානවත්ව නිට්ඨිතා. විමානවත්ව අවසන්. මේ වෙනකොට විමානවත්වයේ දේවතාවුන් වහන්සේලා 85 දෙනෙක්ගේ දිව්‍ය විමාන කතා ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. කොච්චර වාසනාවක්ද? ඊට පස්සේ ඒ නිසා මේක සුළුපටු වාසනාවක් නන් නෙවෙයි. මේ දෙවියන්ගේ සම්පූර්ණ විස්තරේ ඔබට ඉගෙන ගන්න ලැබීම. නමුත් මේ හැබැයි මෙපමණකින්ම සම්පූර්ණයෙන්ම අද වැඩසටහන ඉවරයි කියලා එකක් නැහැ. ඔබට තවම කියලා දෙනවා තව විස්තර ටිකක්. ඒ තමයි රහතන් වහන්සේලා අතීතයේ මොනවද කළා තියෙන පින්, ඊළඟට දිව්‍ය ලෝක යන මාවත, ඊළඟ මාවත් ගොඩ තියෙනවනේ සුගති මාර්ගයේ. ඊට පස්සේ තමයි බ්‍රහ්ම ලෝක පිළිබඳව යම්කිසි විස්තරයක් ඔබට තව වැඩසටහන් කීපයකින් කියලා දෙන්න කල්පනා කරනවා. නමුත් සන්තෝෂයටපත් වෙන්න මෑත භාගයේ ඔබට ලැබිච්ච පරම දුර්ලභ ලාභයක් තමයි මේ කුද්දක නිකායේ දෙවෙනි පොත් වහන්සේ වන පේතවත්තු විමානවත්තු පාළිය සම්පූර්ණයෙන් අටුවා සහිතව ඉගෙන ගන්න ලැබීම. සාමාන්‍යයෙන් ගිහි මිනිසෙකුට මේ වගේ ලාභයක් ලැබෙන්නේ නැති තරම්. සියලුම කතා ඒ වගේම තමයි ඊට සාපේක්ෂව වෙනස් සූත්‍ර දේශනා වෙනත් කතා සහිතව. ඊළඟ මම ඔබට විටින් විට මතක් කරනවා අද කාලේ දිව්‍ය ලෝකෙ ගිය අය ගැන අපි විස්තර කියන්නම් කියලා. පින්වතුනි අද කාලේ දිව්‍ය ලෝකේ ගිය අය ගැන කියනවා නම් සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට අපිට දිවසක් නැහැ. නමුත් අහලා තියෙන විදිහට අපි කියමුකෝ මිනිස්සු හෝ අපි දන්න මේ 1000ක් විතර මැරිලා තියෙනවා නම් ඒ අතරින් අපි අහලා තියෙනවා 5 දිනක් විතර වගේ දිව්‍ය ලෝකේ ගියේවා. අනිත් ගොඩාක් අය නාග ලෝකවල, යක්ෂ ලෝකවල, භූත ලෝකේ, പ്രേත ලෝකේ තමයි සමහර අය ගැන හාවකුවක් නැහැ. ඉතින් මේ හාවකුවක් කොහෙන් හොයාගන්නද? සමහරවිට නිරේද කියලා කවුද දන්නේ? මිනිස්සු සිතෙන් කයෙන් වචනෙන් කරන කර්මවල විපාක. ඊළඟට පින්වතුනි ඔය අද කාලේ විස්තර. නමුත් යම් අය දෙව්ලොව ගිය බව ඊළඟට සමහර අයගේ ඉෂ්ට දේවතාවෝ ඉන්නවා. අදටත් මිනිස්යන්ගේ ඉෂ්ට දේවතාවෝ ඉන්නවා. දෙව්ලොව ඉඳලා ඇවිල්ලා උන්ට උපකාර කරන ධර්මයට යොමු කරන අය. සමහර වෙලාවට ධර්මීය අහන්න ඒ දෙවරුම ඒ තමන්ගේ පවුල් වල යොමු කරපු කතා අපි අදත් අහලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙවියන් එක්ක සම්බන්ධතා තියෙන අය, සැබෑ දෙවියන් එක්ක ඒ අය ගැන අපි අහලා තියෙනවා. ඊළඟට පින්වතුනි දෙව්ලොව ගිය අය ගැන වංශ කතාවල තියෙන විස්තර අපි ගත්තොත් එimhe සන්නාලිතිස්ස ඇඳුම් මහන්නේ ශරීරයේ දෙකට කරලා. ඒ කියන්නේ හම්බෙන භාගයෙන් ශරීරයේ එක කොටසකින් මව්පියන් පෝෂණය කරනවා, එක කොටසකින් තමන් පින්දහම් කරගන්නවා.
එහෙම කියලා තමයි මේ ඇඳුම් මහන්නේ. එතකොට පින්වත්නි ඒ සන්නාලිතිස්ස කය බිඳලා මරණින් මත්තේ ඉපදුනේ තුසිත දෙව්ලොව. ඊළඟට ඔබ අහලා ඇති හරිතාලතිස්ස. හරිතාලතිස්ස පින්වතුනි දෙව්ලොව ඉපදුනා. එයා ඉස්ලාම කොළ වර්ගනේ දානෙට දුන්නේ දුප්පත් කෙනෙක්. ඊට පස්සේ ඔහු කොහොම හරි ගිහිල්ලා වෙළඳ ව්‍යාපාර කළා සංඝයා 100 ගණන් දාන දෙන්න පටන් ගත්තා. 100 ගානකට මුළු ජීවිතේම හම්බ කරන්නේ සංඝයාට දන් දෙන්න. ඊට පස්සේ සග්දෙවිඳු මෙයාගේ දාන චේතනාව බලලා මේ වෙස්මාරු කරගෙන භික්ෂුවක් විදියට ඇවිල්ලා එතකොට ඔහු මේ මිනිස්සු ගඟෙන් එතර කරන කෙනෙක්. ඊට පස්සේ මොකද කළේ දානේ වළඳලා ඇවිල්ලා ගඟෙන් මෙගොඩට ඇවිල්ලා කිව්වා අනේ මේ හරිතාලතිස්ස මගේ කුඩේ ගේන්න බැරි වුණා. ඊට පස්සේ ආයෙ අරයා ගිහිල්ලා කුඩේ අරන් එනවා. ඊට පස්සේ කිව්වා අනේ මගේ පාවාහන් දෙක ගේන්න බැරි වුණා. රෑ ලිවිනකල් ගඟේ එහෙම ගිහිල්ලා තිනවා තරහක් ඇවිල්ලා නැහැ හරිතාලතිස්සට. දැන් තුසිතේ ඉන්නේ. පින්වතුනි මේ පජ්ජුන්න දීතු දියණිය කියනවා පජ්ජුන්න දෙවියන්ගේ දියණිය යමෙක් මේ ආර්ය ධර්මයේ තුල සංසිඳීමයි ඉවසීමටයි පත් වෙලා තියෙනවා නම් ඒ අයගෙන් දෙව්ලොව පිරෙනවා කියලා. හරිතාලතිස්සට ඉවසීම තිබ්බා. සංසිඳීම තිබ්බා. රෑ ඉලිවෙනකල් අර ගඟෙන් එගොඩ මෙගොඩ අර හාමුදුරුවෝ ගෙනියනවා තරහ එන්නේ මතක තියාගන්න ඉවසීමයි සංසිඳීමයි තියෙන අය දෙව්ලොව උපදිනවා. ඒකනේ අර කැවුම් ගෙඩියක් පූජා කළා නෑන්දම්මා ගහලා මැරෙද්දී දෙව්ලොව ඉපදුනේ ඉවසුවා සංසිඳුණා. ආය ඇවිස්සුන්නේ නැහැ. තරහෙන් ඇවිස්සලා බනින්න ගත්තේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න දෙව්ලොව යෑමේ පෙර නිමිත්තක් තමයි ඉවසීම තියෙනවා නම් සංසිඳෙනවා නම් වහා ඇවිස්සෙන්නේ නැහැ. ටිකක් দমনය වෙලා යා. හිතට ආපු පළියට කියන්නේ ඊළඟට දැක්ක පළියට කියන්නේ ඊළඟට කේලම් වලින් ඇවිස්සෙන්නේ ගොඩාක් ඉවසනවා. කාන්තාවන් එහෙම දෙව්ලොව යන්න ඉතාමත් පහසු එකක් තමයි ඉවසීමයි සංසිඳීමයි. කාන්තාවන්ට ගොඩාක් ඉවසන්න කරුණු යෙදෙනවා. ඒ ඉවසීම තියෙනවා නම් සංසිඳෙනවා නම් ඒ අයගෙන් දෙව්ලොව පිරෙනවා. ඒ අය මනුස්ස ශරීරය අත්හැරපු ගමන්ම දෙව්ලොව පිරෙනවා. ඒ නිසා ඉවසීමයි සංසිඳීමයි. දැන් සග්දෙවිඳු හරිතාලතිස්සගේ පරීක්ෂා කළේ ඉවසීමයි සංසිඳීමයි තියනවද කියලා. සග්දෙවිඳුටවත් හිතා ගන්න බෑ හරිතාලතිස්සගේ ඉවසීමයි සංසිඳීමයි. හරිතාලතිස්ස කය බිඳලා මරණින් මත් ඉපදුනේ තුසිතේ. ලංකාවේ කී දෙනෙකුට නම් මැරෙන වෙලාවේ දිව්‍ය රථ ආකාශයේ පහළ වුණාද? මේ කරුණු දෙක හිතට ගොඩාක් ගන්න. දෙව්ලොව උපදින මූලික කාරණාවක් තමයි ඉවසීමයි සංසිඳීමයි. සමහරට ඔබ මැරෙන මොහොතක ඔබට ගොඩාක් වේදනාවල් ගොඩාක් දේවල් සිද්ධ වෙන්න පුළුවන් සමහර අයට. මතක තියාගන්න ඉවසන්න ගොඩාක් ඉවසන්න සංසිඳෙන්න. ඇවිස්සෙන්න එපා. අනේ ඇයි මට මෙහෙම වුනේ? අනේ දෙයියනේ කිය කෑ ගහන්න නැතුව සංසිඳෙන විදියට හදා ගන්න. ඉවසීමයි සංසිඳීමයි කෙනෙක්ගේ ජීවිතේ පිහිටලා තියෙනවා නම් එයා අනිවාර්යයෙන් මැරුණට පස්සේ දෙව්ලොව තමයි උපදින්නේ. ඊට පස්සේ චුල්ලි උපාසිකාව ගොඩාක් සංඝෝපස්ථාන කරලා ඒ වගේම සද්ධාතිස්ස රජතුමා සාලි කුමාරයා ඊළඟට විහාර මහදේවී කාවන්තිස්ස රජුරෝ ওই සියලු දෙනා දෙව්ලොව ඉපදලා තියෙන්නේ. පරාක්‍රම බහු රජුරෝ ඊළඟට මේ විජය බහු රජුරෝ ඔය ගොඩාක් අය දෙව්ලොව ඉපදලා තියෙන්නේ. අපේ රටේ රජවරුම කී දෙනෙක් දෙව්ලොව ඉපදලා තියෙනවද? මේවා පිළිබඳව විස්තර ඉගෙන ගන්න පින්වතුනි ඔබ කියවන්න ඊතා පැරණි බණ කතා. ඉතින් අපගේ පින්වත් සහෝදර ස්වාමීන් වහන්සේ නමක් ඊතා පැරණි සිංහල බණ කතා ගැන යනවනේ දහම් වැඩසටහනක් ශ්‍රද්ධා රූප වාහිනී. ඒ දහම් වැඩසටහනෙමුත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අටුවාවල ඊතා පැරණි බණ කතා, ඒ වගේම සිහල වස්තුවේ, ඒ වගේම ඒ වගේ පොත් වහන්සේලා තුල තියෙනවා ගොඩාක් විස්තර. වංශ කතාවලත් තියෙනවා. කොහොම හරි දෙව්ලොව යන ප්‍රතිපදාව තමයි ඉවසීමත් සංසිඳීමත්. ඒ වගේම කාය සුචරිතයේ වචී සුචරිතයේ මනෝ සුචරිතය ආර්ය උපවාද නොකිරීම සම්මා දිට්ඨිය සම්මා දිට්ඨික කර්ම සමාදන් වීම මේවා තමයි දෙව්ලොව යන විස්තර. ඉතින් ඒ නිසා අපි කියලා දෙන්න කල්පනා කරනවා ඊළඟ දවසේ රහතන් වහන්සේලා කරපු පින් දහම් මොනවද? ඒ රහතන් වහන්සේලාගේ සංසාරේ නිවන පිණිස කොහොමද පුණ්‍ය ධර්ම
රැස් කළා තියෙන කියලා ඔබට අමතර වැඩසටහනක් විදිහට අමතර දහම් කරුණක් විදිහට ඊළඟ දහම් වැඩසටහනේ කියලා දෙන්න කල්පනා කරනවා. නමුත් ඔබ ගොඩාක් සතුටු වෙන්න ඕන මේ වෙනකොට අද මේ මොහොත වෙනකොට සම්පූර්ණයෙන් പ്രേතවත්තු විමානවත්තු ඒ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ දෙවෙනි පොත් වහන්සේ අටුවා සහිතවම ඉගෙන ගන්නට ලැබීම ඔබගේ සසරටම අතිශයින් මහත් වූ භාග්‍යයක්සේ සලකන්න ඇත්තටම සිතාගත නොහැකි වාසනාවක් ඒක. අවසාන වශයෙන් කාරණාවක් කියලා දෙන්නම් අද දහම් වැඩසටහන අවසන් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ වදාලා ඕන යම්කිසි භික්ෂුවක් ඉන්නවා. ඒතර මේ භික්ෂුව ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, හොඳට දහම් දැනුම තියෙනවා, දන් දෙනවා, ත්‍යාගයි. ඊළඟට නුවණින් කල්පනා කරන කෙනෙක්, ප්‍රඥාවන්තයි. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. මේ කාරණා පහට කියනවා සීක බල. මේ කාරණාවෙන් යුතු භික්ෂුවට හිතෙනවා රජපෞල් තියෙනවා. ඒ රජපෞල් වල අපි මේ රජපෞල් වල සැප සම්පත් තියෙනවා, මටත් රජපෞල් ඉපදෙන්න නැත්තම් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව ඒක හිතලා ඒකේ හිත පිහිටුවාගෙන ඊට අනුවම හිත වැඩ කළා කය විඳලා මරණින් මත්තේ රජපෞලම ඉපදෙනවා. හේතුව මොකද? ඔහු ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහෙන් යුක්ත නිසා. ඒ සංස්කාරي ඒ විදිහටයි හැදුනේ. ඊළඟට යම්කිසි භික්ෂුවකට හිතෙනවා, භික්ෂුව කියනකොට ඔබ තේරුම් ගන්න ඔබ ගැන ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා වලින් යුක්ත කෙනෙකුට හිතෙනවා මට චාතුම් මහරජක දිව්‍ය ලෝකේ යන්න නැත්තම් එහි ඉන්නවා දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියලා සතරවරන් දෙවියෝ, ඒ දිව්‍ය ලෝකේ මට යන්න නැත්තම් කියලා යාට හිතෙනවා. ඒ සංස්කාරය හිතේ වැඩ කරනවා. ඒකෙම හිත පිහිටනවා. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහෙන් යුක්ත නිසා එයා මරුණාට පස්සේ චාතුම් මහරජකේ උපදිනවා. කෙනෙකුට ඕන කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහෙන් යුක්තයි. එයාට කල්පනා වෙනවා මට සග්දෙවිඳුගේ ලෝකෙට යන්න නැත්තම් තවතිසාවි. ඒ තවතිසාවේ යන්න නැත්තම් කියලා එයා සිහි කරනකොට ඒකෙම හිත බැස ගන්නකොට ඒකේ හිත පිහිටවනකොට ඔන්න සංස්කාරය එයාට වැඩ කරනවා. එයාට කය බිඳලා මරණින් මත්තේ එයා ගිහිල්ලා සග්දෙවිඳුගේ ලෝකේ උපදිනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. එයාට යාම ලෝකේ, ඊළඟට තුසිතේ, නිම්මාන රතියේ, පරිනිම්මිත වසවර්තියේ එයාගේ හිත බැස ගන්නවා. තමන්ගේ චේතනාව වැඩ කරන එකත් එක්ක එහි උපදිනවා. හැබැයි මේ මූලික කාරණා පහ තියෙනවා නම් ඒ තමයි ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් ගැන තියෙන පැහැදීම, සීලය කියන්නේ භික්ෂුවක නම් දස සීලේ හෝ උපසම්පදා සීලේ, ගිහි කෙනෙකුගේ නම් පංච සීලේ. ඊට පස්සේ සද්ධා, සීල, ශ්‍රුත කියලා කියන්නේ දහම් දැනුමට, ඊළඟට ත්‍යාගය කියන්නේ දන් දෙන එකට, ප්‍රඥාව කියන්නේ නුවණින් විමසන එක. ඔහු මරණ සතිය ගැන, මරණය ගැන සිහි කරනවා, අනිත්‍ය ගැන සිහි කරනවා. එහෙම ඉන්න කෙනෙක්ගේ හිත පිහිටියොත් එහෙම බ්‍රහ්ම ලෝකයක, ඒ බ්‍රහ්ම ලෝකේ ඔහුගේ හිත වැඩ කරනවා. ඒ කියන්නේ එයා බ්‍රහ්ම ලෝකේ දැන් මෙයා බ්‍රහ්ම ලෝකේ පතනවා විතරක් නෙවෙයිනේ, නුවණින් යුක්තයිනේ. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. නුවණ තියෙන නිසා ඒ බ්‍රහ්ම ලෝකෙට ඕන විදිහට එයාගේ හිතේ ධ්‍යාන වැඩ කරනවා. ඒ ධ්‍යාන සිත වඩලා ඕනම කෙනෙක් දන්නවා, ප්‍රඥාව තියෙන කෙනෙක් දන්නවා ඒ සද්ධාන්, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥා තියෙන අය දන්නවා බ්‍රහ්ම ලෝකේ උපදින්නේ බ්‍රහ්ම විහාරය තුල මනාව හිත පිහිටීම. හිතේ සමාධි ධ්‍යාන තුල හිත පිහිටීම. මේවා තමයි උපකාරී වෙන්නේ බ්‍රහ්ම ලෝකයේ ගමනට. ඉතින් අර එයාගේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙන නිසා හිතත් ඒ විදිහට වැඩ කරන නිසා එයාගේ හිත බ්‍රහ්ම ලෝකෙට හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම තුල පිහිටලා එයාට මාර්ගඵල ගැන නැවත නැවත හිතලා මාර්ගඵල කෙරෙහි හිත පිහිටෙව්වොත් ඔහුට මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් කියනවා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගඵල දියුණු කරන්න පුළුවන් කියන. ඒකට බලන්න ශ්‍රද්ධාව කියන එක සුළු දෙයක්ද? රකින්න සීලේ සුළු දෙයක්ද? දහම් දැනුම තියෙන එක සුළු දෙයක්ද? දන් දෙන එක සුළු දෙයක්ද? ඊට පස්සේ ප්‍රඥාව මේ අනිත්‍ය සිහි කරන එක, මරණය සිහි කරන එක, ඊළඟට මේ ලෝකේ අස්වැසිල්ලක් නැති බව සිහි කරන එක, ඊළඟට සතර ආපාය, පින්පව්, මෙලොව, පරලොව, සසර ගමන ගැන තේරෙන එක අයිති ප්‍රඥාවට පින්වත්නි. සතර ආපාය, මෙලොව, පරලොව, දෙව්ලොව, ඕපපාතික උපත් මේවා තේරුම් ගන්න එක අයිති පින්වතුනි
ප්‍රඥාවට දැන් උන මම ඔබට දෙව්ලොව ගැන කියලා දුන්නා. ඔබ හිතන්නේ මම මේ ඔබට දෙව්ලොව ගැන කියලා මං මේ පින් බලෙන් දෙව්ලොව යන්න හිතන කෙනෙක් කියලාද? පින්වතුනි මේ උගුර ලේරහ වෙනකල් එක දිගට අපි මේ දහම් වැඩසටහන් මේ කලබලාස්සේ කළේ පින්වතුනි ලංකාවේ ලෝකෙත් ව්‍යසන ගොඩේ උගුර සමහරලාවට ලේරහ වෙනවා රිදෙනවා. එච්චර දහම් දේශනා කරන්නේ මේ දුකෙන් නිදහස් වෙන්න නැත්තම් කියන අදහසින්. එතකොට ඒ ඔක්කොම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කාරණා පහටම කෙනෙක් කරන පින් ගොනු වෙනවා. ඊට පස්සේ එයාගේ හිත බලවත්ව වැඩ කරන්නේ මොකද? ඊට අනුව ඒ සංස්කාර හැදගෙන යනවා. ඕක තමයි සංස්කාර හැදෙන විදිහට උපත්ති සිද්ධ වෙනවා කියන්නේ. සංඛාරූපපත්ති සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ දේශනාවෙන් ওই කාරණා තේරුම් ගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පින්වතුනි ඔබට මේ පින්කම් ගැන මේ දිව්‍ය ලෝක ගැන කියනකොට ඔබටත් හිතෙනවා අනේ ওই පින් මාත් කරලා තියෙනවනේ. මාත් කරලා තියෙනවනේ කියලා. ඒකට ඔබගේ හිත සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම වල ඔබගේ හිත යම් විදියකට තියෙනවා නම් ඒ වගේම දැන් කියපු සූත්‍ර දේශනාව අනුව ඔබටත් හිතෙනවා නම් ඒ බුද්ධ වචනේ ඔබ පිළිගන්නවා නම් දෙව්ලොව උපදින්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගුණධර්ම නිසා කියලා. බුදුරජාන් වහන්සේ වදාළ ඕක භාවනාවක් කරගන්න පුළුවන්. ඕකම භාවනා අරමුණක් විදියට වඩන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කොහොමද? එයා විවේකයෙන් කල්පනා කරනවා චාතුම් මහරජික දෙවියන්ගේ ලෝකේ චාතුම් මහරජික දෙවියෝ උපදින්නේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම මූල් කරගෙන නම් ඒවා මා තුලක් තියෙනවනේ. කියන්නේ දෙවියෙක් වෙන්න ඕන ගුණධර්ම මා තුල තියෙනවනේ. මිනිස්සෙක් වෙලාම. එය මාහට කොයිතරම් යහපතක්ද භාග්‍යයක්. එය මට මානා ලැබීමක් යහපතක් කියලා හිතලා සතුට වෙනවා. ඊට පස්සේ තාවතින්ස දෙවියෝගේ ලෝකේ උපදින්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මුල් වෙලා නම් මා තුලත් ඒ තියෙනවනේ කියලා සිහි කරනවා. සිහි කරලා ඒක කොච්චර ලාභයක්ද කියලා සිහි කරනවා. ඒ විදිහට දිව්‍ය ලෝක 6 ගැනම චාතුම් මහරජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතියේ පරනිම්මිත වසවර්ති. ඒතර මේ දිව්‍ය ලෝක 6 ගැනම හිතනවා මේ මට යන්න තියෙන ඒ දිව්‍ය ලෝකවල ඒ දිව්‍යෝ ඉපදුනේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මුල් වෙලා. මා තුලත් සද්ධාව තියෙනවා. මා තුලත් සීලය තියෙනවා. මා තුලත් ත්‍යාගය තියෙනවා. මා තුලත් ප්‍රඥාව තියෙනවා, සුතේ තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ නිසා මට ඒක කොයිතරම් ලාභයක්ද? මට ඒ තරම් කොයිතරම් ලාභයක්ද කියලා හිතා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒකට තමයි දේවතානුස්සති භාවනාව කියන්නේ. බුදු කෙනෙක් වදාළේ මේ භාවනාව. උතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ භාවනාව වදාළේ. එහෙම ඉන්නකොට එයාගේ හිත ඒකෙම එකඟ වෙනවා. එකඟ වෙලා සමහර කෙනෙකුට ඒක හොඳට මනසිකාර කරගන්න ලැබුණොත් හිත ධ්‍යාන මට්ටමටපත් වෙනවා. හිත ධ්‍යාන මට්ටමටපත් වුණාට පස්සේ ධ්‍යානයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මනසිකාර කරලා එයාට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම කියන ඒවා පින්වතුනි ලෝකෝත්තරයි. ඒක මහා ආනුභාව සම්පන්නයි. ඒ නිසා දැන් දිව්‍ය ලෝක කතාව ඔබ අහපු නිසා ඔබ තුලක් දැන් ගුණධර්ම තියෙන නිසා මම හිතනවා ඔබ පින්වන්තයි. පින්වන්ත නැත්තම් මෙහෙම ධර්මය අහන්න බෑ ඔබට. මේ ධර්ම දේශනාව ඉන්න මුල්ල ඉඳලා එක දිගට එක උසමට අහපු අය. ආසාවෙන් අහපු අය. ඊළඟ දහම් කාරණාව අහන කල ආසාවෙන් හිටපු අය. ඒවා සුළුපටු පින් නෙවෙයි පින්වත්නි. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබට පින තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ අපි ජීවත් වෙන ටික දොහේ ඔබ කරන පින් ශ්‍රද්ධාවෙන් කරන්න. ඔබ පංචශීලයේ පිහිටලා ඉන්න. හොඳට ධර්මය අහන්න, දන් දෙන්න. ඊළඟට ඔබ අනිත්‍ය, මරණ සතිය ඒ වාගේ කරුණු සිහි කරන්න. මේ දහම් කරුණු නුවණින් තේරුම් ගන්න. ඒක ප්‍රඥා සම්පත්තියටයි. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම දෙව්ලොවේ මාවතයි. ඒ වගේම තමයි අමා මහ නිවන පිණිස සේක පුද්ගලයාව බලගන්නවල ගෙනියන්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහ. දෙව්ලොව උපදිනවා නම් යම්කිසි ශ්‍රද්ධාවකින්, නිවන් දකින්නවා නම් යම්කිසි ශ්‍රද්ධාවකින්, ශ්‍රද්ධාවමයි. ඒ ශ්‍රද්ධාවේ මට්ටම අනුවයි ඔහු දෙව්ලොව යනවද, බ්‍රහ්ම ලෝකේ යනවද, ඔහු නිවන් දකින්නවද කියන එක තීරණය වෙන්නේ ඒ ශ්‍රද්ධාවේ මට්ටම අනුවයි. එතකොට අපිට ඕනන්නේ ශ්‍රද්ධාව හොඳට දියුණු කරගන්නයි. එතකොට අපේ මට්ටමට ආ යුතු යත්තැනට යනවා.
සීලයත් ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේ වදාලා පදේශකාරං පදේශකාරී ආරාධෙහිති. සිල් කොටසයි නම් රැකෙන්නේ මාර්ගඵලත් කොටසයි. පරිපූර්ණකාරී පරිපූර්ණකාරං පූර්ණව සිල්පද රැකෙනවා නම් මාර්ගඵලත් සම්පූර්ණ වෙනවා කියුවා. එහෙනම් සීලේ මට්ටම අනුවයි දෙව්ලෝ යනවද බඹලෝ යනවද නිවන් දකින්නවද කියන එක තීරණය වෙන්නේ. දහන් දැනුමත් ඒ වගේ. දහන් දැනුම ඇති වෙලා ඒ දහන් දැනුම මනසේ මේ පිහිටන්න කෙලෙස් දුරු වෙන්න ඔහුගේ සිත මාර්ගඵල අවබෝධ වලට හැදෙනවා. එහෙනම් ඔබගේ දහන් දැනුමත් ඔබ දෙව්ලෝ යනවද බඹලෝ යනවද නිවන් දකින්නවද කියන එක තීරණය කරනවා. ඊළඟට පින්වතුනි ත්‍යාගයේත් එහෙමයි. පින්වතුනි කෙනෙක් බඩුවක් අත්හැරියොත් ඒ කියන්නේ අපි කියමු පිරිකරක් පූජා කළා. ඒකත් අත්හැරීමක්. හිතට එන රාගය අත්හරිනවා. ඒකත් අත්හැරීමක්. ඒතකොට ත්‍යාගය කියන්නේ අත්හැරීම. එක්කෝ ආමිෂය අත්හරිනවා එක්කෝ කෙලෙස් අත්හරිනවා. එතකොට මේ අත්හැරීමේ මට්ටම අනුව ඔබ දෙව්ලෝ යනවද බඹලෝ යනවද මාර්ගඵල ලබනවද කියන එක තීරණය වෙනවා. ප්‍රඥාව. පින්වතුනි ප්‍රඥාව කියන්නේ පින්පව විශ්වාස කරන එකත් ප්‍රඥාව. ඊළඟට රූප වේදනා සංඥා සංකාර කියන පංච උපාදාන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය. ඒ කියන්නේ හට ගැනීම නැතිවීම. උප්පාද තිති භංග ආදි වශයෙන් මේ කරුණු කාරණා තේරුම් ගැනීමත් ප්‍රඥාව. මෙලෝ පරලෝ තේරුම් ගන්න එකත් ප්‍රඥාව. දැන් මට පිටරට මිනිස්සු මුණ ගැහිලා තියෙනවා මහා උපාදි තියෙන මැරුණට පස්සේ යන්න කැමති තිරිසන් ලෝකේ. මට ඒ හැම මොහොතකම සිහි වුණා අපේ ලංකාවේ ආච්චි අම්මලාට කොච්චර ප්‍රඥාවක් තියෙනවද? අපේ ලංකාවේ මිනිස්සු මැරිලා තිරිසන් ලෝකෙට යන්න කැමති නැහැ. තිරිසන් ලෝකේ දුකක් කියන එක පිළිගෙන තියෙනවා. බලන්න ලංකාවේ මිනිස්සුන්ට යම් ප්‍රඥාවක් තියෙනවා. හැබැයි පින්වතුනි මේ ප්‍රඥාවේ මට්ටම් තියෙනවා. ඒ ප්‍රඥාවෙන් තමයි තීරණය කරන්නේ මේ මට්ටම අනුව ඔබ දෙව්ලෝ ගෙනියනවද බ්‍රහ්ම ලෝකෙ ගෙනියනවද මාර්ගඵල ලබනවද කියලා. ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම පහ අතිශයින් ශ්‍රේෂ්ඨයි. අතිශයින් ශ්‍රේෂ්ඨයි. දැන් මම ওই ටික කියනකොට ඔබට හිතුන්නේ නැද්ද පහුගිය කාලේ හැම දේශනාවකින්ම තිසරණිය ගැන සීලය ගැන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක බල ගැන කොච්චර කියලා දුන්නාද? මරණය ගැන කොච්චර කියලා දුන්නාද? අනිත්‍ය ගැන කොච්චර කියලා දුන්නාද? පින්වතුනි ඉරහඳසේ ප්‍රකටයි මේ මහමෙවුනාවෙන් තථාගත ශ්‍රී සද්ධර්මයේ මනවින් දේශනා කළ බව. ඒකේනම් කිසිම දෝෂයක් පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනවින් ඉරසඳසේ ප්‍රකට කළා දේශනා කළා. විවර කළා. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඕන කෙනෙකුට ත්‍රිපිටකය බලන්න පුළුවන් විදිහට හංගලා නැහැ සූත්‍ර. ඔබගේ මට්ටමට ඔබගේ නුවණ අනුව ඔබට තේරෙන විදිහ අනුව ඔබ මේ ධර්මයේ ගන්නවා. එකම සූත්‍රය අහලා එක්කෙනෙක් සෝවාන් වෙනවා, එක්කෙනෙක් සකදාගාමී වෙනවා, එක්කෙනෙක් අනාගාමී වෙනවා, එක්කෙනෙක් රහත් වෙනවා. හැබැයි එකම දේශනාව. ඇයි එකම දේශනාව අනුව හතර දෙනා මාර්ගඵල හතරක් ලැබුවේ? ඔහුගේ ප්‍රඥාව. ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් මේ දේශනාව අහලා එක්කෙනෙක් පහදිනවා, එක්කෙනෙක් බයිනවා, එක්කෙනෙක් තොරතුරු හොයනවා. ඒ වගේ එක එක්කෙනා ඉන්නවා. ඒවා අපිට අදාළ නැහැ. ඒ කෙනාගේ නුවණ අනුව ඒක කරන්න එක. ඉතින් ඒ නිසා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා. ඔබ හරි වාසනාවන්තයි, වාග්ය සම්පන්නයි. අද වෙනකොට ඔබ සම්පූර්ණ පේතවත් විමානවත් සම්පූර්ණ ඉගෙනගෙන අවසන්. අපි ඊළඟ දවස් ඉගෙන ගන්නවා රහතන් වහන්සේලා සංසාරයේ කරපු පින්කම්. ඒ පින්කම් ගැන අහලා හිත පහදවා ගන්න, සතුටෙන් කැමැත්තෙන් වාසය කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ පින්වත් යොහාන් ඉන්දික මහත්මයා, සමන් බණ්ඩාර මහත්මයා සහ විජිත කාලිංග මහත්මයා. ඉතින් මේ පින්වතුන් ඊටාම සන්තෝෂයෙන් මේ පින රැස් කරගන්න. ඉතින් අද දවස වෙනකොට පේතවත් විමානවත් වූ ඒ උතුම් දහම් පරයය දේශනා කරපු පින, ඇසූ පින, දායකත්ව දරූ පින, ඒ සම්පූර්ණ අප්‍රමාණ පුණ්‍යානුභව බලයෙන් මේ ලෝකයටත් මේ රටටත් ව්‍යසනයක්ව පවතින ඒ කොරෝනා වසංගතයේ දුරෙන්ම දුර වේවා. මානව සංහතියට සියලුම යහපත වේවා. මේ අපගේ මාතෘ භූමිය සුරකේවා. ගෞතම බුද්ධ ශාසනයේ ඉරුසඳුසේ ලෝකේ බබලත්වා. ඔබ සියලු දෙනාට මේ ගෞතම ශාසනයේ පිහිට ලබා ගන්න මේ සියලු උවදුරු දුරු වෙලා සියලු රැකවරණී සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. පින් කැමැති සියලු දෙවියෝ මේ පින සතුටින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන්
ආලෝක දෙවිඳුන් ඇතුළු සෙම්පති දෙවිවරු, බුදු සසුනේ දියුණුව කැමති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ලක්වැසි දෙවිවරු මේ පින් අනුමෝදන් වී ගෞතම බුදු සසුනේ දියුණුවට කටයුතු කරත්වා මාතෘ භූමිය රැකගනිත්වා. ඒ වගේම මීට මාස 4කට පෙර මිය පරලෝ ගිය EMK බණ්ඩාර පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කවුරුත් නමින් මියගිය ඥාතීන් පරලෝව සැපීටපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසායි අපි මේ පින් දහම් රැස් කරගත්තේ. මාව මේ ධර්ම දේශනා කරන්න යොමු කරවලා ඊළඟට ප්‍රේතවත් විමානවත් මේ සදහැවතුන්ට කියලා දීලා පින් කුසල් දහම් ගැන මේ පින්වතුන් තුල ප්‍රඥාව ඇති කරවන්න කියලා උන්වහන්සේ අපිට උපදෙස් දුන්නේ. මේ දහම් වැඩසටහන සඳහා දිවසින්දුට දෙව්ලෝ සැප කියන නාමයේ පවා උන්වහන්සේම යොදලා මාහට ආශිර්වාද කළේ. ඉතින් මගේ ගුරු දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා අපි කවුරුත් රැස් කරගත පින් බලෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. සියලු ස්වාමීන් වහන්සේලාත් අනගාരികා මෑණිවරුනුත් පැවිදි අපේක්ෂක දරුවනුත් සියලු දෙනාට බුදු සසුනේ ධර්මාවබෝධය ලැබේවා කියලා පින් පමුණුවමු. ඒ වගේම දායකත්වයේ දරුවෝ යෝහාන් ඉන්දික මහත්මයාටත් සමන් බණ්ඩාර මහත්මයාටත් විජිත කාලිංග මහත්මයාටත් අද අප්‍රමාණ පිනක් රැස් වුණා. මේ දහම් වැඩසටහන පරිපූර්ණ කරවලා දායකත්වයේ දරලා මේ ලෝක සත්වයාට අහන්න සැලැස්වීම තුලින් ඉතින් එතුමන්ලාට මේ සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු උපකාර වේවා. ඒ වගේම සුජීවත්ව සිටින WM බිසෝමැණිකේ මෑණියන්ට සෙත් වේවා නිදුක් නිරෝගී සුව වේවා. පුංචි මහත්තයා අත්තම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඔබ සියලු දෙනාට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. අපි හැදූ වැඩූ දෙමව්පියන්ට අකුරු කරවූ ගුරුවරුන්ට ඥාති බන්දු මිත්‍රාදීන්ට සෙත් වේවා. ලක්විරු ගුවන් විදුලියේ ශ්‍රද්ධා රූප වාහිනියේ දායකත්ව දරන සියලු දෙනාට සෙත් වේවා. ඒ වගේම අපේ මේ ශ්‍රද්ධා රූප වාහිනියේ කාර්ය මණ්ඩලී දරුවන් හරියට අපකැප වෙලා කටයුතු කරන ඒ දරුවන් සියලු දෙනාට සෙත් වේවා. අපි කාටත් සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.